අද දින අප සම්බන්ධ වන්නේ මහාචාර්ය රේරුකාණී චන්දවිල ස්වාමීන් වහන්සේ විසින් සම්පාදිත අභිධර්ම මාර්ගය ග්‍රන්ථය සාකච්ඡා කෙරෙන අභිධර්ම පාඩම සමගයි. අද අපිට අලුත් පරිච්ඡේදයකට අපි යනවා. අෂ්ටම පරිච්ඡේදය. පළවෙනි කාමයේ ප්‍රත්‍ය කාණ්ඩය තමයි අද තියෙන්නේ. ප්‍රත්‍ය කාණ්ඩය. ප්‍රත්‍ය කාණ්ඩය. එතකොට දැන් ප්‍රත්‍ය කාණ්ඩය කියලා කියන්නේ දැන් අපි මේ වෙනකොට පරිච්ඡේද 7ක් සාකච්ඡා කරලා අවසానයි. එතකොට අපි මේ කතා කරන්නේ පරමාර්ථ ධර්ම ගැන. පරමාර්ථ ධර්ම. දැන් මුලදී වෙනම පරමාර්ථ ගැන ඒවයි කියන ගුණයන් අපි ඉගෙන ගත්තා. එතකොට ඒ පරමාර්ථ වෙනම ඒවයි විශේෂ ගුණයන් මත වෙනම කාණ්ඩ කරලා අපි ඉගෙන ගත්තා. එතකොට අපි දන්නවා මේ විශ්වයේම නිර්මාණය වෙලා තියෙන මේ පරමාර්ථ ධර්ම. පරමාර්ථ ධර්ම වර්ග වශයෙන් 4යි තියෙන්නේ. චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියන 4. ඒ 4න් 4 වර්ග ගත්තාම චිත්ත නැත්නම් සිත් ගත්තාම 89ක් තිබුණා. චෛතසික 52යි, රූප 28යි, නිර්වාණ. ඒකට ඔක්කොම 170ක් තිබුණා මේ පරමාර්ථ ධර්ම. ඒතර මේ පරමාර්ථ ධර්ම අපි කලින් පරිච්ඡේදයේදී අපි විවිධ මේ පරමාර්ථ ධර්ම විවිධ ගුණයන් මත කාණ්ඩ වෙන විදිය අපි ඉගෙන ගත්තා. එතකොට අද පරිච්ඡේදයෙන් අපි සාකච්ඡා කරන්නේ ප්‍රත්‍ය කාණ්ඩය. ප්‍රත්‍ය කියන්නේ මොකද්ද? ප්‍රත්‍ය. හේතු ප්‍රත්‍ය කියලා කියන්නේ හේතු. එතකොට හේතුව ඊළඟට එන්නේ මොකද්ද? ඵලය. හේතුඵල මේ අපි ඉගෙන ගන්න හේතුඵල ධර්මනේ. හේතුඵල. හේතුවක් තියෙනවා, හේතු ගොඩක් තියෙනවා, හේතු ගොඩකින් ඵලයක් හැදෙනවා. ඒ ඵලය හේතුවක් වෙලා තවත් හේතු එකතු කරගෙන තවත් ඵලයක් හැදෙනවා. මේ විදිහට තමයි මේ ක්‍රියාත්මක හේතුඵල ධර්ම කිව්වේ. ඒතකොට ඒකෙදි මේ හේතු ටික. ඒතර හේතු ටික තමයි අද මේ මෙතනින් එහාට මේ පස්ව පරිච්ඡේදයේදී අපි කතා කරන්නේ මේ හේතු. ඒක තමයි ප්‍රත්‍ය කාණ්ඩය කියලා කිව්වේ. ඒකට මේ හේතු විස්තර කරන පාඩම තමයි අපි මේ ප්‍රත්‍ය කාණ්ඩය කියලා කියන්නේ. අපි පාඩමකට ගිහිල්ලා තේරුම් ගනිමු. අපි මේ කියවන්නේ 247 පිටුව අෂ්ටම පරිච්ඡේදය ප්‍රත්‍ය කාණ්ඩය. දේව මනුෂ්‍යාදී සත්ව සමූහය හා සියලු වස්තුන් සෑදෙන මූල ධාතු වන සිත් 90 චෛතසික 250 රූප 28 යන පරමාර්ථ ධර්ම සමූහයේ ඉහත පරිච්ඡේදයේ සතෙහි නොඑක් ආකාරයේ විභාග කොට දක්වන ලද්දේ. දැන් මෙන්න මේ කියන පරමාර්ථ ධර්ම ටික කියන්නේ සිත් 89යි, චෛතසික 52යි, රූප 28යි. එතකොට මේ කියන්නේ හේතු ඵල ධමයට අයිති වෙන්නේ මෙන්න මේ කොටස් ටික. දැන් පරමාර්ථ ධර්ම වලින් අපි කියවනේ චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියලා 4ක් නේ වර්ග 4ක් අපි කිව්වා. ඒ 4ෙන් පළවෙනි 3 තමයි හේතුඵල ධර්මයට අයිති වෙන්නේ. නිබ්බාන කියන එක හේතුඵල ධර්මයේ පිට දින එක. නේද? පරමාර්ථ ධර්ම 4ෙන් තමයි විශ්වයම නිබ්බාණය වෙලා තියෙන්නේ. හැබැයි හේතුඵල ධර්මයට අයිති වෙන්නේ අර කියන සංකත ධර්ම ටික. සංකත ධර්ම තමයි චිත්ත සිත් 89යි, චෛතසික 52යි, රූප 28යි. ඒක සංකත ධර්ම ටික. ඒක තමයි හේතුඵල ධර්මයේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට නිර්වාණය මේ හේතුඵල ධර්ම තුල ක්‍රියාත්මක වෙන එකක් නෙමෙයි. මොකද හේතුවෙන් සකස් වුණ එකක් නෙමන නිසා. ඒක නිසා අපි ඒකට විශේෂ නමක් දුන අසංකතයි. හේතුඵල ධර්මයේ හේතුවෙන් සකස් වුණ දෙයක් නෙමෙයි ඒක. හැබැයි මේ කියන චිත්තචෛතසික රූප කියන තුන සංකතයි. සංකතයි කියේ හේතුවෙන් තමයි ඇති වුනේ. හේතුවෙන් තමයි උත්පන්න වුනේ. ඉපදුනේ. එතකොට ඒ ටික තමයි අපි මුලදී ඔය සමහර කොටස් වලට නිර්වාණයත් අයිති වුණා. අපි කතා කරලා සමහර කොටස් වලට පිට කලින් පරිච්ඡේදදී කතා කරපු ඒවට. එතකොට ඒක තමයි කියන්නේ මේ. එතකොට
එතන දේව මනුෂ්‍යාදී සත්ව සමූහය හා සියලු වස්තු සෑදෙන මූල ධාතු වන සිත් 190 චෛතසික 250 රූප 28 යන පරමාර්ථ ධර්ම සමූහය ඉහත පරිච්ඡේද සතෙහි නොඑක ආකාරයේ විභාග කොට දක්වන ලද්දේ. දැන් ඔබ විසින් සෙවිය යුත්තේ ඒ පරමාර්ථ ධර්ම ඉබේම ඇතිවෙන ඒවාද නැතහොත් යම්කිසි බලවතෙකු විසින් මවනවාද ඒවා ඇතිවන්නේ කෙසේද යන මේ කාරණය. දැන් කොහොමද ඒවා ඉපදුනේ? කොහොමද ඇති වුනේ? කියන කාරණය තමයි දැන් මේ හොයා බලන්න යන්නේ. චිත්ත චෛතසික රූප පරමාර්ථයෝ නොයෙක් හේතුන්ගෙන් හටගන්නෝය. එබැවින් ඒවාට සංස්කෘත ධර්ම යන වචනය සංස්කෘත ධර්ම යන වචනයද සංස්කාර යන නාමයද කියනු ලැබේ. හරිද? සංස්කෘත කියන්නේ ඇති වුණු, සකස් වුණු නැත්නම් ඒ වගේ අර්ථයක් දෙන්නේ නැත්නම් සංස්කාර 나මයක් දෙනවා. ඒ කියන්නේ අපි මුලදීත් ඒක කතා කරා මේ සංස්කාර කියන එක මේ වචනය භාවිතා වන අවස්ථා දෙකකදී. එකක් තමයි අර මොනවද පංච උපාදාන ස්කන්ධයේදී අපි කිව්වා අර ධර්ම ටිකම අපි ස්කන්ධ පහකට කොටවල් ගෙරුවා. මොනවද? රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියලා. ඒතර ඒකෙදි සංස්කාර කිව්වේ මොකද්ද? එතෙදි සංස්කාර කිව්වේ චේතනාව මුල්ලු එහෙම කියන්නත් පුළුවන්. පුඤ්ඤාවි සංස්කාර, අපුඤ්ඤාවි සංස්කාර සහ ආනිච්ඡාවි සංස්කාර කියලා කියන්නත් පුළුවන්. ඊට වඩා අපි අභිධර්මයේදී කොහොමද හඳුන්වන්නේ එතන? චෛතසික 50. හැබැයි රූප කිව්වේ රූප 28. වේදනා සංඥා කිව්වේ චෛතසික 2ක්. චෛතසික 52න් 2ක්. වේදනා කිව්වේ එක චෛතසිකයක්, සංඥා කිව්වේ තවත් චෛතසිකයක්. ඒතර ඔක්කොම චෛතසිකයන් තිබුණද 52යි. 52න් ওই දෙක අඩු වුණාම ඉතුරු 50යි. අන්නේ 50 තමයි සංස්කාර කිව්වේ. ඒ සංස්කාර වලින් ප්‍රධානිය තමයි චේතනාව. අපි කො කර්මය කියලා කියනවා. හරිද? ඒ චේතනාව තමයි ප්‍රධානිය. චේතනාව තමයි අර අනදෙන්න වගේ ඉන්නේ චේතනාව. අපි චේතනාව විතරක් අරගෙන චේතනාව කර්මය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අභිධර්මයේදී අපි චෛතසික 52ම ගන්නවා දෙන්නේ. අර ඉතුරු 50 චෛතසික 52න් දෙකක් වෙන වෙනම කොටවල් ගත්තා. වේදනා සහ සංඥා කියලා 52ක් තිබුණා. ඉතුරු චෛතසික 50 එකට අරගෙන අපි ඒකට කිව්වා සංස්කාර කියලා. එතෙන්දි ගන්න අර චෛතසික 50 විතරයි. හරිද? දැන් මෙතෙන්දි ගන්න මේ සංස්කාර කියලා හේතුවෙන් සකස් වුණු සියල්ල සංස්කාර කියලා අර්ථයෙන් තමයි මෙතෙන්දි ගන්නෙ. ඒ කියන්නේ එතෙන්ට එනවා සිත් 89ක් වෙනවා, චෛතසික වේදනාවක් වෙනවා, සංඥාවක් වෙනවා, සංස්කාර මේ අනිත්‍යයිසික 50ක් වෙනවා, විඥානයක් වෙනවා. මේ ඔක්කොම හේතු වෙන්න සකස් උනේ. හේතු වෙන්නේ සකස් උනේ. ඒ එකමත් උකට දාලා එක කොටකට දාලා ඒ ටිකටත් අපි සංස්කාර කියන නම භාවිතා වෙනවා. එතෙන්දි භාවිතා වෙන්නේ හේතුවෙන් සකස් වෙන සියලු දේ සංස්කාර. එතකොට මොකද කියන්නේ නිර්වාණය සංස්කාරද? දැන් නිර්වාණය සංස්කාර නෙවෙයි. එතකොට අර පරමාර්ථ ධර්ම හතරෙන් චිත්ත චෛතසික රූප නිබ්බාන කියන සංස්කාර ධර්ම නෙවෙයි. පරමාර්ථ ධර්ම හතරෙන් සංස්කාරය තමයි චිත්ත චෛතසික රූප කියන ටික සංස්කාර. නිර්වාණය සංස්කාර නෙවෙයි. හරිද? හරිද? එතකොට එතන අර්ථයන් දෙකක්. අර ඉස්සෙල්ල කිව්ව සංස්කාරය මේ ඇතුලේ තියෙනවා. මේක ඇතුලේ තියෙනවා. ඉස්සෙල්ල කිව්ව සංස්කාරය මේ සංස්කාරය ඇතුලේ තියෙනව නේද? පැහැදිලි නේද? ඒක කනුත් මේක පැහැදිලි කරා. ඒක තේරුණාද ඒක? පැහැදිලි කරන්න ඕනේ නැහැ තවනේ. හරි. එතකොට මෙතෙන්දි සංස්කාර කිව්වේ මේ හේතුවෙන් සකස් වුණු සියල්ල සංස්කාර කියන අර්ථයෙන් තමයි මෙතෙන්දි ගත්තේ මේ. චිත්ත චෛතසික රූප පරමාර්ථය නොයේ හේතුන්ගෙන් හට ගන්නවා. එබැවින් ඒවට සංස්කත වෙන සංස්කෘත කියන එක නෙවෙයි අත්‍තරම තියෙන එක සංකත කියන එක. සංකත ධර්ම යන නාමයේද සංස්කාර යන නාමයේද කියනු ලැබේ. සංකත විතර.
නිර්වාණ පරමාර්ථය ප්‍රත්‍යයෙන් හටගන්නක් නොවේ. අන්න නිර්වාණ කියන පරමාර්ථ ධර්මයේ නිර්වාණය කියන පරමාර්ථ ධර්මයේ ප්‍රත්‍යයෙන් හටගන්න හේතුවෙන් හටගන්න දෙයක් නෙමෙයි. හේතුව තමයි ප්‍රත්‍යක්ෂ හේතුව. ඒක හේතුවෙන් හටගන්න දෙයක් නෙමෙයි. එබැවින් එයට අසංකත ධාතු යන නම ඉරු ලැබේ. එතකොට මේ අසංකත සංකත අර උඩින් සංස්කෘත කියලා කිව්වට ඒක සංකත මොකද සංකත අවිවාද කරන සංකත කරනවා. අකුරු වල වැරදීමක් තියෙන්නේ. අපි සංස්කෘත කියලා කියන්නේ මෙතන භාෂාවක් හඳුන්වන නමක් නෙමෙයිද? ඒතර සංකත කියන එක තමයි කියන්නේ. සංස්කාර ධර්මයන් ඇති කරවන හේතුන්ට ප්‍රත්‍යවන නාමයද කියනු ලැබේ. සංස්කාර ධර්මයන් ඇති කරවන හේතුන්ට ප්‍රත්‍ය යන නාමයද කියනු ලැබේ. එතකොට මේ හේතුන් කියන එකට අපි ප්‍රත්‍ය කියන නාමයක් කියනවා. ආර්ය සත්‍ය ක්‍රමය, ප්‍රතිච්ඡ සමුප්පාද ක්‍රමය, පස්ථාන ක්‍රමය කියා ක්‍රම තුනකින් බුදුරජාණන් වහන්සේ විසින් සංස්කාරයන්ගේ උත්පත්ති හේතුන් දේශනය කොට ඇත්තේ. එතකොට මේ හේතුඵල ධම නේ වෙන විදිහකින් කිව්වොත් නේ මේ කියන්නේ මේ උත්පත්ති හේතුන් දේශනේ කියලා කියන්නේ මේ හේතුඵල ධම. එතකොට උත්පත්ති හේතු නැත්තම් මේ හේතුඵල ධම බුදුරජාන් වහන්සේ ආකාර තුනකට දේශනා කරනවා. ඒතර එකක් තමයි චතුරාර්ය සත්‍ය ක්‍රමය. දෙවෙනි එක පටිච්ච සමුප්පාද ක්‍රමය. තුන්වෙනි එක ප්‍රස්ථාන ක්‍රමය. ওই තුන. ඒතර චතුරාර්ය සත්‍ය ක්‍රමය කියන්නේ සරල ක්‍රමය. මේ හේතුඵල ධම නැත්නම් හේතුන් පෙන්වන උත්පත්ති හේතුන් විස්තර කරන සරල ක්‍රමය තමයි මේ චතුරාර්ය සත්‍ය ක්‍රමය. අපි පිට කල් සමහර තැන්වලදී පැහැදිලි කරා මේක. එතකොට ඒක මධ්‍යම ක්‍රමයේ ඒ උප්පත්ති හේතුන් නැත්නම් හේතුඵල ධම පැහැදිලි කරන මධ්‍යම ක්‍රමය තමයි පටිච්චසමුප්පාද ක්‍රමය. ඒකේ ගැඹුරු ක්‍රමය තමයි ප්‍රස්ථාන ක්‍රමය. එතකොට ඒ තුනම අපි තේරුම් ගන්න ඕන. ඒ ආර්ය සත්‍ය ක්‍රමය ඊටා කෙටි ක්‍රමය, ප්‍රතිච්ඡ සමුප්පාද ක්‍රමය, මධ්‍යම ක්‍රමය, ප්‍රස්ථාන ක්‍රමය. ප්‍රස්ථාන කියලා කියන ප ဋ ාණ කියලා කියනවා. ප ဋ ාණ ප්‍රකරණේ තමයි මේ දැන් අපි දන්න මේ අභිධර්මයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ප්‍රකරණ 7ක් තියෙනවා. ඒ හතරෙන් අවසානම එක තමයි ප ဋ ාණ ප්‍රකරණය. ඒක තමයි ගැඹුරුම ධම දේශනා කරන්නේ. මේ ප ဋ ාණ හේතු 24ක් හේතු විදියට පෙන්නනවා. දැන් අපි දන්නවා චතුරාර්ය සත්‍යයේදී හේතු එකක් තමයි පෙන්වන්නේ. මේ හේතුඵල ධමයේ ක්‍රියාත්මක වීම සඳහා සරල ක්‍රමයේදී හේතු එකයි ඒක මොකද්ද? ලෝභය, තණ්හා, තෘෂ්ණාව. ලෝභය කියන්නේ ඒකම තමයි චෛතසික වශයෙන් ගත්තාම ලෝභය. හරි නේද? අපි දන්නනේ සමුදය සත්‍ය. අහලා තියෙනවනේ? සමුදය සත්‍ය මොකද්ද? තෘෂ්ණාව, තණ්හාව. ඒක චෛතසික වශයෙන් ගත්තොත් ලෝභය. ඒකෙන් එකයි පෙන්වන්නේ. එතන පෙන්වන්නේ හේතු වශයෙන් එකයි පෙන්වන්නේ. පටිච්චසමුප්පාද ක්‍රමයේදී හේතු වශයෙන් කීයක් පෙන්වනවද? නෑ. දෙකයි පෙන්වන්නේ. එතන දෙකයි පෙන්වනවා මූල හේතු විදියට. හේතු මට්ටම් 12ක් තියෙනවා. 12ක් තිබුණට මූල හේතු විදියට දෙකයි පෙන්වන්නේ. ඒ දෙක මොකද්ද? අවිද්‍යාව සහ තෘෂ්ණාව දෙකයි. එතනදී පෙන්වන්නේ දෙකයි. උන්වහන්සේ මූල හේතු විදියට එතන කියන්නේ. ඒ පටිච්චසමුප්පාද පාළියේ තියෙන 12ක්. ඒ පාළියේ 12ක් තිබුණට මූල හේතු විදියට එතන දෙකයි පෙන්වන්නේ. අවිද්‍යාව සහ තෘෂ්ණාව. ඒතර ඒ වගේ මූල හේතු ප්‍රස්ථාන නැත්නම් ප ဋ ාණ ක්‍රමයේදී 24ක් පෙන්වනවා. ඒතර අපි ඒක ඉදිරියට ඉගෙන ගන්නවා. එතකොට ආර්ය සත්‍ය විභාගයේ සත්වන පරිච්ඡේදයේ කියවුණු බැවින් මේ ප්‍රත්‍යකාණ්ඩයේදී විස්තර කරන්න ඇත්තේ ප්‍රතිසමුපාද ක්‍රමය හා ප්‍රස්ථාන ක්‍රමය. දැන් ආර්ය සත්‍ය ක්‍රමය අපි කලින් පරිච්ඡේදයේදී ඉගෙන ගත්තා. ඒක ඉගෙන ගත්තා. මේක කලින් අහලා තියෙනවා මූලිකව. ඒක නිසා මේ කාණ්ඩයේදී පටිච්චසමුප්පාද ක්‍රමය සහ ප්‍රස්ථාන ක්‍රමය නැත්නම් ප ဋ ාණ ක්‍රමය තමයි අපි ඉගෙන ගන්නේ. අවිද්‍යාව ඇති කල්ලි අවිද්‍යාව නිසා සංස්කාර හටගන්නේය. අවිද්‍යාව නිසා තමයි සංස්කාර හටගන්නේ.
සංස්කාර ඇති කල්ලි ඒවා නිසා විඥානය හටගන්නේ. යනාදී ඒ ධර්මයන් ඇති නිසා තවත් ධර්මයන් හට ගැනීමෙන් සංසාරයේ නොසිදී පවත්නා හැටි උගන්වන හේතුඵල ක්‍රමය පටිච්ච සමුප්පාද ක්‍රමය. හරිද? මෙන්න මේ ආකාරයෙන් පටිච්ච සමුප්පාදයේදී 12 ආකාර 12ක් විදියට භාග්‍යතුන් වහන්සේ මේක පෙන්නනවා. අපි ඉස්සරහට කියවගෙන ඒ අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණයේ දේශනා කොට තිබේ. ඒකට මේක විභංග ප්‍රකරණේ තමයි දේශනා කරලා තියෙන්නේ. ප්‍රස්ථාන මහා ප්‍රකරණයේහි දේශනේ කොට ඇති හේතුඵල ක්‍රමය ප්‍රස්ථාන ක්‍රමය. පටිච්ච සමුප්පාද දේශනේ අවිද්‍යාවය නිසා සංස්කාරාදීගේ ඇතිවීම පමණක් උගන්වනවා මිස අවිද්‍යාවෙහි මේ ශක්ති විශේෂ ඇත්තේය. ඒ ශක්ති අතුරෙන් අසවල් ශක්ති වලින් අසවල් ආකාර වලින් අවිද්‍යාව සංස්කාරයන් ප්‍රත්‍යවනයාය වෙනවාය. නැතෝ සංස්කාරය උපදරවානේ කියා ඉගෙනීමක් නැත්තේ. ඒතර අවිද්‍යාව තුල තව තියෙන්නේ මොනවද කියලා පැහැදිලි කිරීමක් පටිච්ච සමුප්පාදී කරන්නේ නැහැ. ඒකට අර ලොකු ගොඩක් එක්ක අවිද්‍යාව පෙන්නනවා. හරිද? ඒක ඇතුලේ තියෙන සංස්කාරයන් උපදින්න තියෙන තවත් හේතු මොනවද කියලා ඒක ඇතුලේ කල්ලා පෙන්නන්නේ නැහැ. මේ පටිච්ච සමුප්පාද ක්‍රමයේදී ඒ කියන්නේ අනිත් පැත්තට කිව්වොත් ඕක ප්‍රස්ථාන ක්‍රමයේදී නැත්නම් ප ဋ ාණ ක්‍රමයේදී මේක අවිද්‍යාවේ තියෙන ඒකේ තියෙන මොන ගුණයන්ද සංස්කාරයන් උපදවන්න හේතු වෙන්නේ කියලා පැහැදිලි කරලා පෙන්නනවා. ඒක ඉස්සරහට අපි සාකච්ඡා කරනවා. ඒ දෙකේ වෙනස පැහැදිලි කරන්න තමයි එහෙම කියන්නේ. අවිද්‍යාව ඇතුලේ තව ගුණයන් තියෙනවා. අන්න ඒ ගුණයන් පෙන්නනවා ප්‍රස්ථාන ක්‍රමයේ. පටිච්ච සමුප්පාද දේශනේ අවිද්‍යාවේ නිසා සංස්කාරාදීන්ගේ ඇතිවීම පමණක් උගන්වනවා. මිස්තොට ඒකෙන් පෙන්නන්නේ අවිද්‍යාවේ සංස්කාරය උපදිනවා කියන එක විතරයි පෙන්වන්නේ. එතනින් එහාට තවදුරටත් පැහැදිලි කරන්නේ නැහැ. ඒක තමයි ඒක අපි මධ්‍යම ක්‍රමය කියලා තේරුම් ගන්න. අවිද්‍යාවේ මේ ශක්ති විශේෂ ඇත්තේ ඒ ශක්ති අතුරෙන් අසවල් ශක්ති වලින් අසවල් ආකාර වලින් විද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්‍යවනය නැතහොත් සංස්කාර උපදවනවායි කියා ඉගෙනීමක් නැත්තේ. මේක පැහැදිලි කරනවා. දැන් මෙතනදී මතක තියාගන්න ඉස්සරහට නිතර දැන් මෙතනින් එහාට පාවිච්චි කරන වචන දෙකක් තමයි ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්නය කියන එක. ওই වචන දෙක පාවිච්චි වෙනවා. දැන් මේ දෙක පොඩ්ඩක් මතක් කරගත්තොත් ප්‍රත්‍ය කියලා කියන්නේ හේතුව. ප්‍රත්‍යෝත්පන්නය කියලා කියන්නේ ප්‍රත්‍යයෙන් ඉපදුණු දේ. නැත්නම් ඵලය. ප්‍රත්‍යෝත්පන්නය කියන්නේ ඵලය. ප්‍රත්‍ය කියලා කියන්නේ හේතුව. ඒතර මේ වචන දෙක ඉස්සරහට නිතර යෙදෙනවා. ඒක නිසා ඒ හැමතිස්සෙම ඒක මතක තියාගන්න. ප්‍රත්‍යෝත්පන්නය කියන්නේ ඵලය. ප්‍රත්‍ය කියන්නේ හේතුව. එතකොට කියා ගිනිම නැත්තේ ප්‍රස්ථානයේ වනාහි පරමාර්ථ වූද පරමාර්ථ නොවුද සියලුම ධර්මවල ඇති ප්‍රත්‍ය ශක්තියින් හා හේතු ආරම්මනාදී නොඑක් ශක්ති වලින් ඒ ධර්මයන්ට ප්‍රත්‍ය වෙන ආකාරය උගන්වා නැත්තේ. එතකොට මේකෙදි පරමාර්ථ සහ පරමාර්ථ නොවන ශක්තියිනු මෙතෙන්දී පෙන්නනවා අර ප ဋ ාණ ක්‍රමයේ නැත්නම් ප්‍රස්ථාන ක්‍රමයේ. අපි ඒක ඉස්සරහට කතා කරන්නේ මේ දැනට මේ දෙකේ වෙනස තමයි මේ කියන්නේ. බුද්ධ ධර්මයේ පිළිබඳ අංග සම්පූර්ණ දැනුමක් ඇතිවන්නේ මේ ක්‍රම දෙකම ඉගෙනීමෙන්. මේ ක්‍රම දෙකින් කෙටි ක්‍රමයේ පටිච්ච සමුප්පාද ක්‍රමය. මේ දෙක ගත්තාම කෙටි ක්‍රමය පටිච්ච සමුප්පාද ක්‍රමය. ඉබේවින් මෙහි පළමුවෙන් පටිච්ච සමුප්පාද ක්‍රමය විස්තර කරනු ලැබේ. එය උගන්නා තැනැත්තාට පළමුවෙන් පටිච්ච සමුප්පාද දේශනා පාළිය පාඩම් කරගෙන තිබීම ප්‍රයෝජනවත්ය. එය පාඩම් කරගන්න. ඒ මෙසේය. මේ කලින් අහලා තියෙනවා අවිද්‍යා පත්‍ය සංකාර. සංකාර පත්‍ය විඥාන. විඥාන පත්‍ය නාම රූප. නාම රූප පත්‍ය සලආයතන. සලආයතන පත්‍ය පස්සෝ. පස්ස පච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භව භව පච්චය ජාති ජාති පච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ
එවමේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. කන්නේ දෙක කටපාඩමේ තියාගන්න කියලා මාස දේශනා කරන්නේ. එතකොට මේක දැන් අපි දන්නවා අවිද්‍යා පත්‍ය සංකාර, සංකාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලආයතන, සලආයතන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍යෝ පත්‍ය භවෝ, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණ, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. එතකොට මෙතෙන්දී මේ 12 කියලා කිව්වේ අවිද්‍යාව, සංකාර, සංස්කාර, විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා, සංඥා, තණ්හා, උපාදාන, භව, ජාති. ඔය ටික තමයි ජාති ජරා මරණ. ඔය ටික තමයි 12ක් කියන්නේ. ඒක වෙනම ඉස්සරහට වෙන මේ කොටස් ටික වෙන් කරලා සාකච්ඡා කරනවා. අපි එතකොට ඒ ටික තමයි මේ ටික අපි කටපාඩමේ තියාගන්න ඕන. එතකොට පටිච්ච සමුප්පාද පාළියේ තේරුම දෙවෙනි පාඩමට යනවා. අවිද්‍යාව හේතු කොට සංස්කාර අර්ථකයේ තේරුම තමයි මේ කියන්නේ. දැන් ඉස්සෙල්ලා පාළියේ තිබුණ ටිකේ තේරුම මේ කියනවා මෙතන කියනවා. අවිද්‍යාව හේතු කොට සංස්කාරයෝ වෙති. ඒ කියන්නේ උපදනවා කියලා. අවිද්‍යාව හේතුවෙන් එතකොට අවිද්‍යාව තමයි හේතුව. මොකද ප්‍රත්‍යෝත්පන්නය නැත්නම් ඵලය සංස්කාර. ඊට පස්සේ ඒක වෙනවා හේතුවක්. සංස්කාරය හේතුවක් වෙනවා. සංස්කාරයේ හේතුවක් වෙලා විඥානය ප්‍රත්‍යෝත්පන්න වෙලා උපදිනවා. හරිද? ඊට පස්සේ විඥානය හේතුවක් වෙලා නාම රූපේ උපදිනවා. ඵලය තමයි නාම රූපය. නාම රූපේ හේතු වෙලා ඡඩායතන උපදිනවා. ඡඩායතන කියන්නේ සලආයතන ආයතන 6 නේද? ෂක් කියලා කියන්නේ ෂක් කියලා කියන්නේ 6. ආයතන 6. මොකද්ද මේ ආයතන 6 කිව්වේ? සකන නාසය දිව ශරීරය සහ මනෝ. එතකොට ෂඩායතන. ෂඩායතන හේතු කොටගෙන පස්සේ වේ. පස්සේ හේතු කොටගෙන වේදනාව වේ. වේදනාව හේතු කොටගෙන තණ්හාව වේ. තණ්හාව හේතු කොටගෙන උපාදානය වේ. උපාදානය හේතු කොටගෙන භවය වේ. භවය හේතු කොට ජාතිය වේ. එතකොට ජාතිය හේතු කොට ජරා මරණය, ශෝකය, පරිදේවය, දුක්ඛ දෝමනස් උපායාස යන මේවා ඇති වේ. එතකොට මේකෙදී මූල හේතු අපි ඉස්සරහට කියෝගෙන ඒක පැහැදිලි කරා ඉස්සරහදී. ඊට පස්සේ මෙන්න පළවෙනි එක පැහැදිලි කරනවා අවිද්‍යා පත්‍ය සංකාර. නැත්නම් අවිද්‍යාව හේතු කොට සංස්කාරයෝ වෙති කියන කාරණේ තමයි ඔන්න දැන් ඉස්සරහට පැහැදිලි කරන්නේ. අවිද්‍යාව හේතු කොට සංස්කාරයෝ වෙති. මෙහි අවිද්‍යාව යනු දුකය. දුක් ඇතිවීමේ දුක් හේතුවය. දුක් නිවීම වූ නිවනට පැමිණීමේ මාර්ගය යන කර්ම සතර වසන මෝහය. මෙතන කිව්වේ අවිද්‍යාව කිව්වේ ඇත්තටම මෝහය. මෝහය. ඒතර මෝහයෙන් කියන චෛතසිකය තමයි මේ කියන්නේ. අවිද්‍යාව කියලා කිව්වේ. මොකක්ද එකකින් කරන්නේ? මේ චතුරාර්ය සත්‍ය නැත්තම් මේ ලෝකයේ තියෙන සත්‍ය වහනවා. චතුරාර්ය සත්‍යයෙන් ලෝකේ පෙන්වන සත්‍ය නේද? සරල ක්‍රමයක මේ චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද්ද? මේ හේතුඵල ධහම. එතකොට මේ හේතුඵල ධහමේ ක්‍රියාකාරීත්වය වහලා තියෙනවා මේ මෝහේ. නේද? මෝහේ කියලා අපි මුලා වෙලා ඉන්නවා. මුලා වෙනකොට අපිට අර ඇත්ත ක්‍රියාකාරීත්වය පේන්නේ. අන්න ඒක තමයි අවිද්‍යාව කියන්නේ. ඒක තමයි අවිද්‍යාව කියන්නේ. ඒක අර පටලයෙන් විතර වැහිලා තියෙන්නේ අපිට තේරුම් ගන්න බෑ. ඒක තමයි අවිද්‍යාව කියන්නේ. ඉතින් ඒකේ නොදැනුවත්කම. ඒක නැත්නම් ඒක සරලව අපි මේ සරලව මේ හේතුඵල ධර්ම පැහැදිලි කරන්නේ කොහොමද? මේ චතුරාර්ය සත්‍ය මොකද්ද? දුක තියෙන බව තේරෙන්නේ නැහැ. දුකට හේතුවක් තියෙන බව තේරෙන්නේ නැහැ. ඊට පස්සේ නිවනක් තියෙන බව නැත්නම් නිරෝධයක් තියෙන බව අපි දන්නේ නැහැ. එහෙම තේරෙන්නේ නැහැ. ඔව් නිවනට යන නිරෝධයට වෙන මාර්ගයක් තියෙන බව අපි දන්නේ නැහැ. හරිද? අන්න ඒකට තමයි අවිද්‍යාව කියන්නේ. ඒක තමයි මෝහය කියන්නේ. හරිද? පැහැදිලිද? එතකොට
සංස්කාරය යනු ලෞකික කුසල කුසලක චේතනාව. එතකොට මෙතෙන්දි සංස්කාරය කියලා කියන්නේ අර අපි කිව්ව මුළු ඔක්කොටමද මේ සංස්කාරය නෑ. මෙතෙන්දි කියන්නේ අන්න අර ඉස්සෙල්ලා කිව්ව කැලල තමයි. ඉස්සෙල්ලා සංස්කාරය කියලා කිව්වේ අපි. අන්නේ කොටසද තමයි මෙතෙන්දි සංස්කාරය කියන්නේ. මෙතෙන්දි කියන්නේ අර මුළු ඔක්කොම හේතුවෙන් සකස් වුණු කියන අර්ථය නෙමෙයි මෙතන කියන්නේ. මෙතන කියන්නේ අර කලින් වුණු කර්ම ටික. නැත්නම් එතන ඉන්නේ පුඤ්ඤාවි සංස්කාර, අපුඤ්ඤාවි සංස්කාර, අනිත්‍යවි සංස්කාර කියන කොටස් ටික තමයි එතෙන්දී එන්නේ. අවිද්‍යාව ඇති කල්ලි අවිද්‍යාව නිසා සංස්කාර හටගන්නේය. සංස්කාර ඇති කල්ලි ඒවා නිසා විඥානය හටගන්නේ. එතකොට පිටි. සංස්කාරය යනු ලෞකික කුසල කුසල චේතනාවෝ. කියන්නේ පුඤ්ඤාවි සංස්කාර, අපුඤ්ඤාවි සංස්කාර, අනිත්‍යවි සංස්කාර කියා කුසල කුසල චේතනා සමූහය තුන් කොටසකට බෙදා තිබේ. කාමාවචර කුසල චේතනා 8 හා රූපාවචර කුසල චේතනා 5 පුඤ්ඤාවි සංස්කාර වේ. අකුසල චේතනා 12 අපුඤ්ඤාවි සංස්කාර නම් වේ. අරූපාවචර කුසල චේතනා 4 ආනිඤ්ඤාවි සංස්කාර නම් වේ. බලවත් සමාධියෙන් යුක්ත වන අරූපාවචර කුසලයේ ලේසියෙන් නොසෙල්වෙන බැවින් එය ආනිඤ්ඤාවි සංස්කාරයයි කියනු ලැබේ. කාය සංස්කාරය, වචී සංස්කාරය, චිත්ත සංස්කාරය කියන සංස්කාරය ත්‍රිවිධ වේ. එතකොට දැන් මේක තේරෙනවද මේ ටික? දැන් අවිද්‍යාව කියන එක තේරෙනව නේද? අවිද්‍යාවේ මෝහය. මොකද්ද මෝහය කිව්වේ? මේ කියන අර දුකක් තියනවා කියලා තේරෙන්නේ නැහැ. දුකට හේතුවක් තියනවා කියලා දන්නේ නැහැ. ඒකට නිරෝධයක් තියනවා කියලා දන්නේ නැහැ. දුකට හේතුකුත් තියනවා, නිරෝධයක් තියනවා කියලා දන්නේ නැහැ. නිරෝධයට යන මාර්ගයක් තියෙන, නිරෝධයට යන්න මාර්ගයක් තියෙන්න ඕනේ. එහෙම මාර්ගයක් තියනවා කියලා දන්නේ නැහැ. මෙන්න මේ කාරණා නොදැනීමට කිව්වා මෝහය. ඒකටම තමයි අවිද්‍යාව කියන්නේ. දැන් අවිද්‍යාව කියන එක අපිට තේරෙනවා. හරිද? ඒක චෛතසික ධර්මයක් විදිහට ගත්තාම ඒක මොකද්ද? මෝහය. මෝහය කියලා චෛතසිකයක් තියෙනවනේ මතකද? කොහෙද තියෙන්නේ? අකුසල් චෛතසික 14 කොහෙද? අකුසල සාධාරණ හතරක් තිබුණා. මෝහ, අහිරික, අනත්තප්ප, උද්ධච්ච. අන්නේ හතරෙන් පළවෙනි එක. ඒක තමයි මෝහය. චෛතසික වශයෙන් ඒ අකුසල චෛතසික මේ අකුසල චෛතසිකයක් එක. ඒතකොට ඒකේ උපදින සංස්කාරය ගත්තාම ආකාර තුනක් තියෙනවා. ඒ තමයි පුඤ්ඤාවි සංස්කාර, අපුඤ්ඤාවි සංස්කාර සහ ආනිත්‍යාවි සංස්කාර. දැන් පුඤ්ඤාවි සංස්කාර කියනවද? කුසල් ටික. කුසල් සිත් කියලා ගත්තේ. එතන කුසල් සිත් වල එතෙන්දී අපි ගන්නෙ සංස්කාර වශයෙන් ගන්නෙ කුසල් සිත් ටික ගන්නවද ඔක්කොම? නෑ. ඒකේ චේතනාව කියන්නේ අපි දන්නවනේ මතකද සංස්කාර කියලා ගත්තේ චෛතසික 50නේ ගත්තේ නේද? පංච උපාදානස්කන්ධ වල චෛතසික 50 තමයි සංස්කාර කියලා ගත්තේ. ඒකෙලු ප්‍රධානිය චේතනාව. චේතනාව තමයි ප්‍රධානිය. 50ම එකට ඉන්නේ එතන. ඒකෙදි ප්‍රධානිය චේතනාව ගන්න. ඒක තමයි බුදුරජාණන් වහන්සේ චේතනාව කර්මය කියමි කියලා අරගන්නේ. මොකද චේතනාව තමයි එතන ප්‍රධානිය. ඒක නිසා ඒ සිත් දැන් කුසල් සිත් ටිකේ චේතනාව තමයි චේතනා ටික තමයි අපි පුඤ්ඤාවි සංස්කාර කියලා ගන්න. චේතනත් එක්ක අනිත් චෛතසික 49ක් තියෙනවා. හරිද? චේතනාව ගත්තාම එකක් ඔක්කොම 50ක් තියෙන 50 චේතනාව ප්‍රධානිය. ඒතර තව 49ක් තියෙනවා. හරිද? ඒතර චේතනා කියලා තමයි අපි දෙන්නේ ගන්නෙ. එතකොට පුඤ්ඤාවි සංස්කාරයට අයිති වෙනවා මොනවද? කාමාවචර කුසල චේතනා 8 අයිති වෙනවා. මතකද කුසල චේතනා 8 අයිති නේ? මතකයි නේ? ඒ තමයි කාමසෝබන කුසල්සිත 8. කාමසෝබන කුසල්සිත 8 තියෙන චේතනා කියන චෛතසික ටික එකතුව තමයි එකතුවයි ඊට පස්සේ
රූපාවචර සිත් ඔක්කොම 15ක් තිබුණා. ඒ 15 කාය සංස්කාර කියලා කිව්වේ. කාය සංස්කාරය, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියලා කියන්නේ කයෙන් ඔව්. එතකොට කයෙන් ඉස්සලා කයෙන් වෙන්නේ කයෙන් සංස්කාර ඇති වෙන්නේ කෙසේද? ඒකයි සිත ඇති වෙනව නේද? සිතෙන් ඇති වෙලානේ චිත්ත වීතිය ඇති වෙලා කයට එන්නේ මේක. මතකයි නේද? ඔව්. සිත ඇති වෙන්න ඕනේ. ඒත් ආයි අර ඒ දැන් වචී කාය සංස්කාර කිව්වහම ආයිත් අර කුසල් සිත් 8යි, කාමාවචර කුසල් සිත් 8යි, කාම අරූපාවචර කුසල් සිත්, රූපාවචර කුසල් සිත් 5යි. එතෙන්ට එනවා. ඊට පස්සේ නෑ එතෙන්දි වෙන්නේ එතන වැරදුන පොඩ්ඩක්. එතෙන්දි වෙන්නේ කාය සංස්කාර වලට එන්නේ කාමාවචර කුසල් සිත් 8 විතරයි. මොකද රූපාවචර කුසල් සිත් 5 වෙන්නේ සිතින්නේ. කයින් මුකුත් කරනවද? ඒවා ධානා සිත්නේ. නේද? මේ පැහැදිලි කිරීම අර දෙවනි පොතේ තියෙනවා අභිධර්මාර්ථ ප්‍රදීපිකා කියන පොතේ දෙවනි පොතේ පළවෙනි පාඩමේ තියෙනවා. ඒක බලන්න ගිහිල්ලා එතකොට දැන් මේක මේ කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර තුනක් පැහැදිලි කරලා තියෙනවා ඒකේ. පොත් තියෙන අය බලන්න පුළුවන්. එතකොට ඒකෙදී කාය සංස්කාර කියන්නේ කය වෙන්න ඕනේ. දැන් චිත්ත වීතිය ඇති වෙලා කය ක්‍රියාවක් වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේක කාය සංස්කාරයක් වෙන්නේ. හරිද? ඒතකොට ඒකෙදි පුණ්‍ය වෙනකොට අපේ කයෙන් සිද්ධ වෙන්න ඕන පිනක්. කයට එන්න ඕනේ. කය ක්‍රියාවට එන්න ඕන මේක. හරිද? එතකොට අපි හිතමු මේ ධානය උපදිනකොට මේක කයට එනවද? නෑ. ධානය උපදිනකොට කයට එන්නේ නෑ ඒක. හිතේනේ ධානය එන්නේ. භාවනාවෙන් එන්නේ. ධානය උපදින්නේ භාවනාවෙන්. එතකොට කයට එනවද ඒක? කයට එන්නේ නෑ. එතකොට මෙතෙන්දි කැඩෙනවා. දැන් අතෙන්දී අපි පුණ්‍යාවි සංස්කාර කිව්වහම මේක වැදගත්. පුණ්‍යාවි සංස්කාර කිව්වහම අපි ගත්තා කාම සෝබන සිත් කුසල් සිත් 8යි, රූපාවචර කුසල් සිත් 5යි, 13ම ගත්තා පුණ්‍යාවි සංස්කාර. ඔව් චෛතසික මේ සිත්වල තියෙන චේතනාවනේ ගන්න කර්මය කියලා, සංස්කාරය කියලා ගන්න හැමතිස්සෙම චේතනාව. නැවත කියනවා. එතකොට අපි පුණ්‍යාවි සංස්කාර කියලා ගන්නකොට ඒකට අයිති වුණා කාමසෝබන කුසල් සිත් 8 තියෙන චේතනා ටික. චේතනා 8යි, රූපාවචර කුසල් සිත් 5 තියෙන චේතනා 5යි. අන්නේ 13ම අපි එකට ගත්තා පුණ්‍යාවි සංස්කාර කියලා. හැබැයි කාය සංස්කාර කියලා ගත්තාම ඒකෙන් කයට එන්නේ අර කුසල් සිත් 8 විතරයි. ඒතර 8 තියෙන, ඒතර කුසල් සිත් 8 තියෙන චේතනා ටික ගත්තා කාය සංස්කාර විදියට. හරිද? ඊට පස්සේ අපුන් කන්නේද එතකොට? එතකොට ඒ ටිකත් ආවා. ඒ වගේම වචී ඒ ටික විතරක් නෙමෙයි කාය සංස්කාර තියෙනවා. එතකොට කුසල අකුසල දෙපැත්තම තියෙනවා. කයින් වෙන කුසලුත් තියෙනවා, කයින් වෙන අකුසලුත් තියෙනවා. එතකොට අකුසල 12ක් ආවා දෙන්න. එතන 8යි 12යි 20ක් ආව චේතනා. එතන දෙකම තියෙනවා. කුසල අකුසල දෙකම තියෙනවා. දැන් අතර පුණ්‍යාවි සංස්කාර කියලා ගත්තාම එතන ආවේ පින් ටික විතරයි. පුණ්‍ය ටික විතරයි. හරිද? පැටලව ගන්න එපා. පැටලුනේ නෑ නේද? ඔව්. එතකොට කාය සංස්කාර කිව්වහම කයෙන් වෙනවා කුසලුත් වෙනවා අකුසලුත් වෙනවා. අතර තියෙන අපුඤ්ඤාවි සංස්කාර ටික මෙතෙන්ට කාය සංස්කාරය. ඔව්. හරිද? අපුඤ්ඤාවි කෙලස් ටිකනේ. අකුසල චේතනා ටිකනේ. 12නේ අපුඤ්ඤාවි සංස්කාර කිව්වේ. අතෙන්දී ඒ 12 වෙනම කරලා ගත්තනේ.
ඒතර ඒ 12 මෙතෙන්දී කයට ආවා. මෙතන ඊට පස්සේ මෙතෙන්දී කාය සංස්කාර කිව්වහම 12 8යි 20ක් එනවා. අකුසල 12 චේතනා 12යි අකුසල චේතනා 12යි කුසල චේතනා 8යි. 20ක් ආවා. හරිද? හරි නේද ඒක? ඊට පස්සේ වචී සංස්කාර ගත්තාම ආයෙත් අර 20ම ආවා. අර වචනේනොත් දෙපැත්තම වෙන්න පුළුවන් නේද? අට එන්නත් පුළුවන් අර මේ කාමසෝබන කුසල් සිත් 8 තියෙන චේතනාට එන්න චේතනාටත් එනවා. ඇයි අපි කියන වචනෙන් පින් කරන්නේ නැද්ද? පින් කරනවා. කයනුත් කරනවා, වචනෙත් කරනවා. එතකොට ඒ ටිකත් එනවා. වචනේ පව් කරන්නේ නැද්ද? ඒත් පව් කරනවා. එතකොට එතන අර 12ක් එනවා. එතකොට අකුසල් චේතනා 12ක් එනවා. මෙතන කුසල් චේතනා 8ක් එනවා. එතරම් 20ක් එනවා. ඒ චෛතසිකනේ නෑ පරලෝ එතන චෛතසිකද අකුසල් චෛතසික 14ක් තියෙනවා. දැන් මෙතන කියන්නේ ඒක නෙමෙයි. අකුසල් සිත් 12යිනේ. සිත් 12 තියෙන චේතනා ටික වෙනම ගන්නවා. එතන 12යි. ඒ සිත් තියෙන චේතනා 12 ගන්න. චේතනාවනේ කර්මය කිව්වේ. හරිනේ? එතකොට එතන චේතන 12යි 12 තියෙන චේතනා ටික තමයි ගන්න. එතකොට ඒ 12යි අතන කුසල් සිත් ටිකේ තියෙන චේතනා 12යි. 8යි. ඒ අකුසල චෛතසික 12 චේතනා 12ට වැඩි එරෙන්නේ නෙමෙයි. චෛතසිකයක සංඛාරය එක සිතක නෑ චේතනාවනි ගන්න ප්‍රධානියා එතන මෙතෙන්දි ගන්න හැමතිස්සෙම චේතනා චෛතසික එකයි දෙන්නේ. එක සිතක චේතනා චෛතසික එකයි දෙන්නේ. ඒතර ඒක තමයි ගන්නෙ. ඒකත් එක්ක යාගේ පරිවාර චෛතසික තව 49ක් ඉන්නවා. තේරුණාද? චේතනාව තමයි ප්‍රධානිය. අර අපි උකට චේතනාවට කියනනේ උපමාකින් අර ඔව් කියන්නේ අන දෙන්න නැත්තම් කියන්නේ හමුදාවක අන දෙන නිලධාරියා වගේ. අන දෙන නා කියන්නේ නැත්තම් විවාගේ තමයි චේතනාව. ඒකට එයා කියන විදිහට තමයි අනිත් එයා කියන දේ මොකද්ද ඒ ටික අනිත් අය කරනවා. ඒක නිසා චේතනාව තමයි එතෙන්දී ප්‍රධානයි. ඒ නිසා චේතනා ටික විදිහට තමයි අපි ගන්න එතෙන්දී. වාග්යතුන් වහන්සේ දේශනා කරන්නේ එහෙමයි. චේතනාව කර්මයේ කිමි කියලා උන්වහන්සේ දේශනා කරනවානේ. ඒක සංස්කාර වලට 50 චෛතසික 50ම වර්ග බැරි වෙනවා. 50ම ගන්න. 50යි චේතනාවෙන් එකක් මේ. ඔව් ඒ වුණාට චේතනාව තමයි අපි එතෙන්දී කර්මය කියලා උන්වහන්සේ. ඔව් සංස්කාර ඇතුලේ අනිත් 50ම තියෙනවා. අපි අර විභේදනයේදී අපි චිත්තචෛතසික රූප නිබ්බාන කියන මේ පරමාර්ථ ධර්ම ටිකනේ ඒ ටික බෙදන්නේ ඒ හතරට. ඒ බෙදීමේදී සංස්කාරයේ චෛතසික 50ම ගන්නවා. අපි ඉගෙන ගත්තනේ කලින්. අපි ඉගෙන ගත්තා. හරිද? අද 170 හැදුනේ එහෙමනේ. මතකද? අපි කිව්වනේ ඔක්කොම 170ක් තියෙනවා කියලා. ඒ 170 මේ සිත් 89යි චෛතසික 52යි රූප 28යි නිර්වාණය. එහෙම එතෙන්දි ගත්තා. ඊට පස්සේ පංච උපාදානස්කන්ධයේදී පංචස්කන්ධයේදී ගත්තේ. පංචස්කන්ධයේදී රූප 28 රූප වලට ගත්තා. වේදනා චෛතසික වෙනම ගත්තා. සංඥා චෛතසික වෙනම ගත්තා. සංස්කාර ටිකට අපි ගත්ත ඊතුරු චෛතසික 50ම ගත්තා. 50ම අරගෙන විඥාණයට ගත්තා සිත් ටික. හරිනේ එහෙමනේ ගත්තේ පංචස්කන්ධයේ පොඩවල්. හරිනේ එතකොට මෙතෙන්දී මේ චේතනාව තමයි ප්‍රධානීය නිසා අපි චේතනාවකින් තමයි කියන්නේ. එතකොට අපි කතා කර හිටියේ කාය සංස්කාරය, වචී සංස්කාරය, වචී සංස්කාරට එතකොට එතන එනවා මේ චේතනා 20ක්. 20ක් එනවා. චිත්ත සංස්කාර කියා චිත්ත සංස්කාර වලට එනවා අර කියන අර ටික ඔක්කොම එනවා. එතකොට එතෙන්දී එනවා එතෙන්දී නෑ එතන මෙතෙන්දී චිත්ත සංස්කාර වලට එතකොට එතෙන්දී එන්නේ රූපාවචර 5යි අනියාරි මෙතෙන්දී ආර ටිකක් එනවා. මේ කුසල් සිත් 8ක් එනවා.
මොකද අපිට භාවනා කරන්න පුළුවන් දැන් අපි ධානය ලබන්න කලින් භාවනා කරන්න බැරිද? ඒ කුසල් ඔව්. ඒ සමාධි භාවනා සාමාන්‍යයෙන් අපි සමාධි භාවනා කරනකොට අර කුසල් සිත් 8න් තමයි සිද්ධ වෙන්නේ. ඒකට මේ කුසල් සිත් 8 කයට යන්නත් පුළුවන්, වචනයට එන්නත් පුළුවන්, සිතට යන්නත් පුළුවන්. ඒ තුන 8 වෙනවා. ඊට අමතරව අතන තියෙන මේ රූපාවචර 5යි අරූපාවචර 4. ඒකට ඔක්කොම එනවා සිත. චිත්ත සංස්කාර. ඉතින් මේක තවදුරටත් පැහැදිලි කරලා තියෙනවා අර පොතේ. ඒක පොඩ්ඩක් බලන්න. අවිද්‍යාව ඇති තැනැත්තා දුක්ඛස්කන්ධයක් වූ මේ සංසාරය සැපයකයි වරදවා තේරුම්ගෙන. ඒතර අවිද්‍යාව තියෙන කෙනා මේ දුක්ඛස්කන්ධයක් වූ සංසාරය. මේ සංසාරය සැපයි කියලා හිතනවා. ආත්මභාවය පවත්වා ගැනීම සඳහාද පිනවීම සඳහාද නොඑක් පව්කම් කරන්නේය. මතු භවයේ සැප සඳහා පින්කම් කරන්නේය. අවිද්‍යාව නැතිනම් ඒ පින් පව් නොකරන්නේ. එබැවින් අවිද්‍යාව හේතු කොට සංස්කාරය ඇති වෙතයි කියනු ලැබේ. හරිද? එතකොට එතෙන්දී පව් කරන්නේ ඔව් පව් එතකොට ආත්මභාවය පිනවීම සඳහා පව්කම් කරනවා නේද? පව් කරනවා. පිනවීම සඳහා නොඑක් පව්කම් කරන්නේ. මතු භවයේ සැප සඳහා පින් කරනවා. ආයි මිනිසෙක් කියලා උපදින්න පින් කරනවා. ඒකත් මෝහය නිසා කරන එකක් නෙමෙයිද? ඒකත් මෝහය නිසා කරන එකක්. ඒතර මේ භවයේ සතුටු වෙන්න පව් කරනවා. මේ භවයේ සතුටු වෙන්න පව් කරනවා. ඊළඟ භවයේ සැප ලබන්න පින් කරනවා. ওই දෙකම මෝහය. අවිද්‍යාව නිසා වෙන එක. අවිද්‍යාව නැතිනම් ඒ පින් පව් නොකරන දෙකම වෙන්නේ නැහැ. පින් කරන්නේ නැහැ, පව් කරන්නේ නැහැ. අවිද්‍යාව නැත්තම්. එබැවින් අවිද්‍යාව හේතු කොට සංස්කාර ඇතිවිතයි කියුණා. එතකොට එතන අර පුණ්‍යාභි සංස්කාර උපදින්නේ පින් කරපු නිසානේ. නේද? එතන පුණ්‍යාභි සංස්කාරාවේ අතනින් එන ආනිඤ්ඤාභි සංස්කාරාවේ පින් කරපු නිසා. ඒතර අවබෝධය නැති නිසා මේ භවයේ තියෙන සතුටු වෙන්න පව් කරා. පුණ්‍යාභි සංස්කාර ආවා. මේ පරමාර්ථ ධර්මයන් අතර එකම හේතුවකින් ඇතිවන සංස්කාරයක් නැත්තේ. කවරක් වුවද ඇතිවන්නේ හේතු බොහෝ ගණනකිනි. මේ පටිච්ච සමුප්පාදයේ සංස්කාරයන්ගේ හේතුව වශයෙන් අවිද්‍යාව නැමැති එක් ධර්මයක් පමණක් දක්වා ඇත්තේ ප්‍රධාන හේතුව දැක්වීම වශයෙන්. තේරුණාද? දැන් මේ පරමාර්ථ ධර්මයන් කතා කරනකොට එකම හේතුවකින් ඇතිවන සංස්කාරයක් එහෙම එකක් නැහැ. හේතු ගොඩක එකක්. ඒකේ ප්‍රධානිය තමයි මේ පෙන්වන්නේ. මේ දැන් 12කින් මේ අවස්ථා 12කින් මේ පෙන්නනවා ඉස්සරහට. එතන මෙතන මේ සංස්කාරයන් ගැන කතා කරන්නේ. සංස්කාරයන් ඇති වෙන්නේ අවිද්‍යාවෙන් කියලා පෙන්නුවට අවිද්‍යාවත් එක්ක එකතු වෙන්නේ තව හේතු ටිකක් එකතු වෙලා තමයි සංස්කාරය උපද්දන්නේ. මෝහය විතරද තියෙන්නේ එතන? නෑ. මෝහයත් එක්ක තව එකතු වෙනවා මේ හේතු ටික. එකතු වෙලා තමයි සංස්කාරය උපද්දන්නේ. නමුත් එතනින් ප්‍රධානිය මෝහය නිසා මෙතෙන්දී පටිච්ච සමුප්පාදයේදී පෙන්වන්නේ භාගතුන් වහන්සේ මෝහය. ඒකයි මේ කියන්නේ. නැත්නම් අවිද්‍යාව. අවිද්‍යාව තමයි මේ හේතු ටිකේ ප්‍රධාන. හේතු ගොඩාක් තියෙනවන සංස්කාර උපදින්න. හරිද? අපි වෙනේනෝ කතා කරමු ඉස්සරහට. හේතු ගොඩාක් තියෙනවා. ඒ ගොඩේ ප්‍රධානිය තමයි මෝහය. නැත්නම් මෝහය නැත්නම් අවිද්‍යාව. ඒක නිසා අපි මෝහය කියලා කතා කරන මෝහය. ඒක නිසා භාගතුන් වහන්සේ පෙන්නනවා මේ හේතු ගොඩේ ප්‍රධානියා මෝහය උරුප්පල පෙන්නනවා. මෙන්න මෝහයෙන් තමයි සංස්කාරය ඇති වෙන්නේ කියලා. එහෙම කිව්වට වරදක් නැහැ නේද? ප්‍රධානියා එන්නෝ දැන් අපි මොකක් හරි හොරකමක් වුණාම අපි අර මහා මොළ කරුණේ ඔකේ හොයන්නේ නේද? ඔකේ අනිත් අයට නෙමෙයි හොයන්නේ කවුද මහා මොළ කරු. බැංකු කට්ටිය. හරිය. ඔව්. හරිද? එතකොට එයානේ මේක සම්පූර්ණ ප්ලෑන් කරලා කරන්නේ ඊට සහයෝගය දක්වන තා පිළිසක්. හැබැයි ප්‍රධානියා එයා තමයි පෙන්වන්න ඕන. දැන් හැංගිලා තියෙන්නේ
ඒ අය සමහරලාට නේද? නේද? එහෙමනේ වෙන්නේ. යානේ මේක සම්පූර්ණ ප්ලෑන් කරන්නේ. අන්න ඒ වගේ එකක් තමයි මේ අවිද්‍යාව. ඒක ප්‍රධානයි. තව ගොඩක් දේවල් තියෙනවා. අපි ඒකට ඉස්සරහට ඒවත් විස්තර කරමු එක තමයි අර අපි ප ဋ ාණේද අපි ඉගෙන ගන්න තියෙන්නේ. අපි ඒවත් එක්ක පැහැදිලි කරනවා අර මෙතනදී අවිද්‍යාව විතරයි පෙන්වන්නේ. ඒවට එකතු වෙච්ච තවත් ඒවා තියෙනවා. ඒවත් එක්ක පෙන්නනවා අතෙන්දී තවත් පැහැදිලි කරලා ඒක ප ဋ ාණේදී. අපි ඒක ඉස්සරහට ඉගෙන ගන්නවා. පරමාර්ථ ධර්ම එතන අපි ඉන්නේ නේ. පරමාර්ථ ධර්මයන් අතර එකම හේතුවකින් නැතිවන සංස්කාරයක් නැත්තේය. කවරක් වුවද ඇතිවන්නේ බොහෝ හේතු ගන්න. කියන්නේ කිතම වැදගත්. දැන් මේ හේතුඵල ධර්මයේදී හැමතිස්සෙම අපි හොයනවා ගොඩක් වෙලාවට මොකක් හරි වෙන්න එක හේතුවක්. අපි ලෞකික ජීවිතේත් එහෙම හොයනවනේ ගොඩක් වෙලාවට. දැන් අපිට ඕක ගොඩක් වෙලාවට මුණ දෙන එකක් තමයි අපි වෛද්‍යවරු විදියට මේ කෙනෙක් අහන මේ ලෙඩක් ඇවිල්ලා මේක ඇයි ඇති උනේ කියලා අපේ ප්‍රශ්න අහනවා. දැන් ඒගොල්ලෝ එක හේතුවක් හොයාගෙන යනවා. මොකක් හරි එකක් කියන්න ඕන අපි මේ ඒකට හේතුව විදියට එකක් පෙන්වන්න ඕන. ඒගොල්ලෝ එහෙම බලාපොරොත්තු වෙනවා. දැන් ඔලුව කැක්කමක් ආවම දැන් අවුරුදු 200 නෙමෙයි. අවුරුදු 25කට 30කට විතර කලින් වැටිච්ච එකක් තමයි ටක් ගාලා මතක් වෙන්නේ. ඒක නිසා තමයි මේ ඔලුව කැක්කම ආවේ. හරිද? එයා එක හේතුවක් හොයනවා. දැන් එහෙම දෙන්නේ නැහැ. එහෙම එහෙම එක හේතුවකින් ඒක හේතු නොවුණා කියලා කියන්නේ එක හේතුවක් විදිහට වෙන්න පුළුවන්. හැබැයි ඒකත් එක්ක තව හේතු ගොඩක් සමූහයක් එකතු වෙලා තමයි එන්නේ. හැම දෙයකම එහෙමයි. හැම දෙයකම එකම හේතුවක් පෙන්න ගන්න බෑ. පෙන්නෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. කවදාවත් වෙන්නේ නැහැ. ඒක සමූහයක ප්‍රතිඵලයක් තමයි. ඔව්. ප්‍රතිඵලයක් තමයි එන්නේ. ඉතින් ඒ වගේ අයට සමහරවිට අපි මෙහෙම මේකයි හේතු ගොඩාක් කියන්න ගියාම ඒ පිළිගන්නේ නැහැ ඒවා. පිළිගන්නේ නැහැ. දැන් ඒක ආවේ මෙහෙම කිව්වට පිළිගන්නේ නැහැ. ඉතින් එහෙම ඒ වගේ අපි දැන් එහෙම එක හේතුවක් මේ සාමාන්‍ය ජීවිතේ වුණත් යම් දෙයක් වෙන්න හේතු ගොඩක් සමූහයක් තියෙනවා. ඒතර පටිච්ච සමුප්පාදයේ සංස්කාරයන්ගේ හේතුව වශයෙන් අවිද්‍යාව නැමැති එක් ධර්මයක් පමණක් දක්වා ඇත්තේ ප්‍රධාන හේතුව දැක්වීම වශයෙන්. ඒතර එතෙන්දී මේ කියන්නේ ප්‍රධාන හේතුව දැක්වීම වශයෙන් තමයි මේ පෙන්නන්නේ. අනිත් තැන්වලද එක් හේතුවක්ම දක්වා ඇත්තේ ප්‍රධාන හේතුව දැක්වීම වශයෙන්මයි. ඉස්සරහට ඒක තමයි මේ කියන්නේ. ඒකාන්තයෙන් අකුසලයක් වන මෝහයෙන් එයට විරුද්ධ දෙයක් වන කුසලය කෙසේ ඇතිවිය හැකිද? හැකිද යන ප්‍රශ්නය මෙහි මතුවිය හැකිය. වන කුසලය. මෙතනදී ප්‍රශ්නයක් කියලා දැන් මෝහය කියලා කියන්නේ මෝහය කියලා කියන්නේ අකුසලය. අකුසල චෛතසිකයක් නේද? අකුසලයක්. ඊට පස්සේ ඒකේ ප්‍රතිඵලයක් විදිහට අතේදී පුණ්‍යාවි සංස්කාරය ඉල දින. පුණ්‍යාවි සංස්කාරය කියේ මොකද? කුසලය. ආනිත්‍යාවි සංස්කාරය ඒ කුසලය. නේද? දැන් සංස්කාරය ඇතුලේ තියෙනවා කුසලයක් තියෙනවා අකුසලයක් තියෙනවා. හැබැයි ඒකේ හේතුව විදිහට මෙන්න මෝහය කිව්වේ අකුසලයක්. මෝහය කිව්වේ අකුසලයක් නේද? ඔව්. මෝහය අකුසලයක් අකුමය කියන්නේ අකුසලයක් වන හේතුවකින් කුසලයක් වන ඵලයක් ඇවිල්ලා තියෙනවා. එහෙම නේද? ඒතර සංස්කාරය ඇතුලේ කුසලයක් තියෙනව නේද? ඔව්. ඒතර පුඤ්ඤාවි සංස්කාරයයි ආනිඤ්ඤාවි සංස්කාරයයි කුසල. එතන අපුඤ්ඤාවි සංස්කාරය තමයි අකුසල. නමුත් මේ දෙකේ තුනේම මේ හේතුව විදිහට වෙන්නනවා මෙතන මෝහය නැත්නම් අකුසලයක්. එතන ඒකත් අපිට ප්‍රශ්නයක්. ඒක තමයි මේ පැහැදිලි කරන්නේ. හේතුඵල දෙක සමවිය යුතුය කියා නීතියක් නැත. එහෙම හේතුඵල જાතියෙන්ම හේතුව જાතියෙන්ම ඵලයක් එන්න ඕන කියලා එහෙම නීතියක් නැහැ. ඒක පැහැදිලි කරනවා. දුගද ඌද දුර්වර්ණ ඌද මඩි දුගයි මඩ දුර්වර්ණයි මඩි සුවද වූ වර්ණවත් වූ පද්මේ අටකන්නේ. දෙපැත්ත දෙකක් නේ. ඊටාම දුගද වූ මඩි මතු වෙනවා ඊටාම සුවදවත් වූ පද්මයක්. නේද? ඊටා පහපත් වූ ගින්නෙන් දුර්වර්ණ වූ දුම හටගන්නේ. තවත් උපමාවක් දෙනවා. එබැවින් කුසලයට විරුද්ධ වූ අකුසලයෙන් කුසල්ද ඇතිවිය හැකි බව පිළිගත යුතුයි. එහෙම වෙන්න පුළුවන්. මේ හේතුඵල ධර්මයේදී එහෙම වෙන්න පුළුවන්.
අපි මම මෙතන කතා කරා කන්නොත් අර අපි ඔය කර්ම චතුස්කේ කර්මය විදී අපි කිව්වා සමහර කුසලයකින් අපි කියමු සමහර වෙලාවට කුසලයක් බලපාලා කෙනෙක් මේ ඔය උපඝාතක කර්මයක් විදිහට කුසලයක් වෙන්න පුළුවන්. එහෙම වෙන අවස්ථා එන්න පුළුවන්. කුසලයෙන් දැන් උපඝාතක කර්මයක් කියන්නේ කවුරු හරි ඇවිල්ලා මරලා දානකොට එයාගේ මේ කර්මයක් බලපාලා එයා මගදී ඒ භවයේ මගදී මරලා දාන කර්මයක් මතුවෙනවා. ඒක කුසලයෙන් වෙන්නත් පුළුවන්. මරලා දානවා කියන්නේ සාමාන්‍යයෙන් ඒක අකුසල ප්‍රතිඵලයක් නෙවෙයි ඵලයක්නේ. මරලා දානවා කියන්නේ ඝාතනය කරලා දාන උපඝාතක කර්මයක් විතර ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නේ. හැබැයි සමහර අවස්ථාවල කර්මයේදී අපි කුසලයක් උපඝාතක කර්මයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි තුමු ඊටාම අපාය හතරේ වගේ ඊටාම දුක්ඛිත ස්ථානයක ඉන්නකොට එයා ප්‍රාර්ථනා කරලා තියෙන්නේ කුසලයෙන් කුසලයෙන් නිවන ප්‍රාර්ථනා කරපු කෙනෙක් කියලා. සමහර වෙලාවට එයාගේ කුසලයක් මත වෙලා එයා හොඳ භවයක උපදින්න අතනින් අයින් කරලා වෙන තැනක උපදින්න ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. ඒක නිසා මේ මම නිකන් කොහාට කිව්වේ එහෙම මේ කුසලයක් වෙන්න ඕන අකුසලයෙන් අකුසලයක් වෙන්න ඕන කියලා මේ හේතු ධර්මාදී නීතියක් එහෙම නීතියක් නැහැ. ඊළඟට අපි ඊළඟකට යනවා සංකාර පච්චය විඥාන. සංස්කාර හේතු කොට විඥානය ඇති වෙනවා. ඔන්න විඥානය ඇති වෙනවා සංස්කාර හේතු කොට කියලා. ලෞකික විපාක සිත් දෙතිස සංස්කාරයෙන් හේතු කොට ඇතිවන විඥානය. මොකද මේ ලෞකික විපාක සිත් දෙතිස කිව්වේ? ලෞකික විපාක සිත් හේතුක 15යි මහගත විපාක 9. ඔව් හරි. එතකොට දෙතිසනේ. ලෞකික හරිනේ දෙතික. විපාක ටික මතකයිනේ. සිත් 89 කාමාවචර සිත් 54 පළවෙනි අකුසල සිත් 12. එතන නෑ විපාක සිත්. ඊට පස්සේ අහේතුක සිත් 18ක් තිබුණා. ඒ 18 අහේතුක කුසල සිත් 7යි කුසල විපාක සිත් 7 අකුසල විපාක සිත් 7යි අහේතුක කුසල විපාක සිත් 8යි 8යි 7යි 15යි. හරිද? ඊට පස්සේ මහා විපාක 8යි. එතකොට 15යි 8යි 23යි. 23යි මහාගත 9යි. 23යි 9යි 22. හරි. සංස්කාර ලෞකික විපාක සිත් දෙතිස සංස්කාරයන් හේතු කොට ඇතිවන විඥානය. හරිද? ලෝකෝත්තර විපාක මෙහි නොගනු ලැබේ. ලෝකෝත්තර විපාක ලැබෙනවද? ලෝකෝත්තර විපාක මොනවද? ඵලසිත. දැන් එතන අපි විශේෂ ලෝකෝත්තර වලදී අපි විශේෂ නමක් දෙනවා ඵල කියලා. ඒ මාර්ග ඵල. එතන කුසල් වලට අපි කිව්වා මාර්ග කියලා. ඒක විශේෂයිනේ. මොකද ඒක දැන් මේව නැති වෙනවා. දැන් කුසලයක් අපි පැද්දුවාම ඒක නැති වෙනවා. හැබැයි අතෙන්දී අර කියන මාර්ගයට ආවොත් සෝවාන් ඵලයටපත් වුණොත් සෝවාන් මේ මාර්ගය වැඩුණාට පස්සේ එකකින් එන ඵලය ස්ථිරයිනේ නේද? ආයි ඒ භවයේ මරුණයි කියලා නැති වෙන්නේ නැහැ ඒවා. ඒක නිසා අපි එතනත් කුසල විපාක තමයි තියෙන්නේ. ඒ දෙකට අපි විශේෂ නමක් දෙනවා මාර්ග ඵල. එතනත් විපාක තමයි ඵල සිත් ටික. සහකනේ ඵල ජවන් සිත්. මේ විපාක සිත්. ජවන් විදිහට ගන්නවා. අටම ගන්න ජවන්. එතන වෙනසකුත් තියෙනවා. එතන දැන් අපි සාමාන්‍යයෙන් ජවන් සිත් විපාක සිත් ගන්නෙ නැහැ ජවන් විදියට. අතන ලෝකෝත්තර සිත්වලදී අටම ගන්නවා ජවන් විදියට. එතනත් වෙනසක්. ඒක විශේෂ අවස්ථාවක් ඒකයි. ලෝකෝත්තර විපාක සිත් මෙහි
නොගනු ලැබේ. ලෞකික විපාකද ප්‍රතිසන්දි විපාක ප්‍රවෘත්ති විපාක වශයෙන් දෙකොටසකි. එතකොට ලෞකික විපාකත් එන්න පුළුවන් ප්‍රතිසන්දි විපාක සහ ප්‍රවෘත්ති විපාක. අපි ඒක ඉගෙන ගන්න නේ ප්‍රතිසන්දි විපාක කියලා කියන්නේ අලුත් භවයක උපතක් දෙන්න පුළුවන් විපාක වලට අපි කියනවා ප්‍රතිසන්දි විපාක කියලා. ඒ භවයක ඉපදුනාට පස්සේ ඇතිවන මතු කරලා දෙන වෙනත් විපාක ඒවා ඊටත් දුර්වලයි. ප්‍රබල විපාක වලට තමයි ප්‍රතිසන්දියක් දෙන්න පුළුවන්. අලුත් භවයක උපත් ගන්න පුළුවන්. දුර්වල ඒවට එහෙම දෙන්න බෑ. ඒවා ප්‍රවෘත්ති විපාක. හැබැයි ප්‍රතිසන්දි විපාක වලට ප්‍රවෘත්ති විපාක දෙන්න පුළුවන්. එතකොට ලෞකික විපාකද ප්‍රතිසන්දි විපාක ප්‍රවෘත්ති විපාක වශයෙන් දෙකොටසක්. සංස්කාරයන් අතුරින් උද්දච්ච සහගත චේතනා ප්‍රතිසන්දි විපාකයට ප්‍රත්‍ය නොවේ. එතකොට උපේක්ෂා සහගත උද්දච්ච සංප්‍රයුක්ත නැත්නම් උද්දච්ච සහගත චේතනාව. සිතේ තියෙන චේතනාව. ඒ සිතේ තියෙන චේතනාව ප්‍රතිසන්දි විපාකයට ප්‍රත්‍ය නොවේ කියලා ප්‍රතිසන්දි විපාකයක් දෙන්න බෑ. ප්‍රතිසන්දි විපාකයක් දෙන්න බෑ. මේ චේතනාවට. එතකොට එතනින් 11 එන්නේ ප්‍රතිසන්දි විපාක අකුසල් සිත් 12න් 11යි ප්‍රතිසන්දි විපාක දෙන්නේ. අභිඥා චේතනාව එකම විපාක විඥානයකට ප්‍රත්‍ය නොවේ. අභිඥා චේතනාව කියලා අපි මතකද අභිඥා සිත. දැන් රූපාවචර පංචම ධානයේ තිබුණනේ. රූපාවචර පංචම ධානය. රූපාවචර කීයක් තිබුණද? පහයි. ඔව් පහක් තිබුණා. ඒ පහෙන් පංචම ධානය, ඉහළම ධානය තවදුරටත් දියුණු කරලා අභිඥාසිතක් දියුණු කරන්න පුළුවන්. උපදින්න පුළුවන්. ඒක විශේෂ මට්ටම. අර පංචම ධානය තවදුරටත් දියුණු කරන්න ඕන. එතකොට ඒකට අපි කියන අභිඥා රූපාවචර අභිඥාසිත කියලා. ඒකේ චේතනාවට චේතනාවට බැහැ විපාක විඥාණයට ප්‍රත්‍ය වෙන විපාක විඥානයක් දෙන්න බෑ. කියන්නේ විපාකයක් එක දෙන්න බෑ. ඒ අවස්ථාවේ කියන්නේ එහෙම අවිඥාසිතකට ප්‍රතිසන්දියක් දෙන්න බෑ. ඒකත් වැදගත්. උද්‍යත සාගත චේතනා ප්‍රතිසන්දි විපාක නොදෙන බව පස්වන පරිච්ඡේදයේ කියා ඇත. අභිඥා චේතනාව අපට දත හැකි වන්නේ කර්මාස්ථාන කාණ්ඩයේ. ඉස්සරහට අපි අභිඥා චේතනාව ගැන නැත්නම් අභිඥා සිත ගැන ඉස්සරහට ඉගෙන ගන්නවා. එතකොට අපි ඉන්නේ සිත් වශයෙන් ඉගෙන ගන්න මාර්ගඵල සිත් ටිකයි මේ අභිඥා සිත් ටිකයි ඉගෙන ගන්න තියෙනවා ඉස්සරහට. සංස්කාරයන් හේතු කොට විපාක විඥානය ඇතිවීම ගැඹුරු කරුණකි. සංස්කාරයන් හේතු කොට විපාක විඥානය ඇතිවීම ගැඹුරු කරුණකි. කර්මයක් නැතුව මේ විපාක විඥානයන් ඇතිවන්නේ නම් හැම විපාක විඥානයක්ම සෑම දිනාටම ඇතිවිය යුතුය. ඒ කර්ම කලවුන්ට මිස අන්‍යයන්ට ඒ කර්මයන් සම්බන්ධ විපාක විඥානය ඇති නොවේ. කර්මයක් නැතොත් විපාක විඥානයක් ඇති නොවන බව ඒ තේරුම් ගත යුතුය. කර්මය ඇති කලදීම විපාක විඥානයන් ඇති වන බැවි කර්මය විපාක විඥානයට පත් වෙන බව දත හැකියි. ඒක දෙනවා රයිට් පොඩක් කියෝ මේක. සංස්කාරයන් හේතු කොට විපාක විඥානයක් ඇතිවීම ගැඹුරු කරුණකි. කර්මයක් නැතිව මේ විපාක විඥානයන් ඇතිවන්නේ නම් හැම විපාක විඥානයක්ම හැම දිනාටම ඇතිවිය යුතුය. හරිද? ඒ කර්ම කලවුන්ට මිස අන්‍යයන්ට ඒ කර්මයන් සම්බන්ධ විපාක විඥාන ඇති නොවේ. කර්මයක් නැතොත් විපාක විඥානයක් ඇති නොවන බව ඒ තේරුම් ගත යුතුය. කර්මය ඇති කල්ලිම විපාක විඥානයන් ඇතිවන බැවින් කර්මය විපාක විඥානයට ප්‍රත්‍ය වන බව දතනවා. හරිද? එන්නේ දැන් මෙහෙමයි. දැන් මෙතෙන්දි මොකද්ද? සංස්කාර පච්චය විඥානය. ඒතකොට සංස්කාරය කිව්වේ මොකද්ද? කර්මය නෙවෙයි. සංස්කාර කිව්වේ කර්මය. කර්මයනේ චේතනා කියලා කිව්වේ. ඒතර මෙතන කියන්නේ සංස්කාර හේතු. කර්මය හේතු කොට සංස්කාරයන් හේතු කොට විඥානයේ තියෙන සරලව තේරුම් ගන්න අමාරුයි. ඔව්. ඔය එක තමයි පැහැදිලි කරන්න බෑ.
ඔව්. දැන් මොකද මේ සංස්කාරය හේතු කොට අපි මේ අවිද්‍යාව හේතු කොටගෙන සංස්කාරය ඉපදුන බව අපි දන්නවා. ඒක පැහැදිලි නේද? ඔව්. දැන් අපි කියන්නේ සංස්කාරය හේතු කොටගෙන විඥානය. නැත්නම් සිත උපදින. මෙතන සිත කියලා ගත්තේ මොකද්ද? සිත කියන්නේ විපාක සිත් ටික. අපි විපාකනේ දෙන්නේ ආයිත් උපදින්නේ අපේ අලු භවයක උපදින්නේ විපාක සිත්. හරිද? හැමතිස්සෙම උපදින්නේ විපාක සිතකින්. හරිද? ඒ මොනවද? දැන් අපාය නම් උපදින්නේ අපාය උපදින සිත මොකද්ද? ඔව් සම්තිර්ණ සිත හේතුක අකුසල විපාක උපේක්ෂා සාගත සම්තිර්ණ සිත. මනුෂ්‍ය ලෝකයේ බාහිර ලෝකයේ අංග විකල උපදින්නේ මොන සිතෙන්ද? කුසල විපාක හේතුක කුසල විපාක උපේක්ෂා සාගත සම්තිර්ණ. ඊට අමතරව සුගතිය උපද්දනවා කාම සුගතිය උපද්දනවා අර සිතෙනොයි තව මහා විපාක 8න් උපද්දනවා. ඊට පස්සේ රූප ලෝකයේ උපද්දනවා රූපාවචර විපාක සිත් 5න්. හරිද? රූපාවචර විපාක සිත් 5න් අරූප ලෝකයේ උපද්දනවා අරූපාවචර විපාක සිත් 4න්. ඒවා විපාක. ඒතකොට විපාකයක් උපදින්නේ කොහොමද? කුසලයෙන් නේ. කුසලයේ විපාකයක් උපද්ද. අකුසලයෙන් විපාකයක්. අපි කියන්නේ මේ මුළු සිත් ඔක්කොම අපි කලින් පැහැදිලි කරා. මේ ඔක්කොම සිත් ටික ගත්තොත් ඔය සිත් ගුණෙන් එකක් ගත්තොත් ඒක එක්කෝ අකුසලයක් වෙන්න එක්ක අකුසල සිතක් වෙන්න ඕන. එක්කෝ ඒක කුසල සිතක් වෙන්න ඕන. එක්කෝ ඒක විපාක සිතක් වෙන්න ඕන. එක්කෝ ඒක ක්‍රියා සිතක් වෙන්න ඕන. හරිද? එතකොට මෙතන අකුසල සිතයි කුසල සිතයි වල තියෙනවා විපාකයක් දීමේ විපාකයක් ඉපැදීමේ හැකියාවක් තියෙනවා. එතකොට අකුසල සිතක් ඇති වෙලා ඒකෙන් උපද්දන ඉදිරි චිත්තසංතානයේ ඒ හේතුව නිසා උපද්දන ඒවට අකුසල විපාක කියලා කියනවා. හරිද? කුසලයක් කරලා ඒ කුසලයේ බලයෙන් ඒ කුසලයේ ආනුභාවයෙන් ඉදිරි චිත්තසංතානයේ උපද්දන විපාකයකට අපි කිව්වා විපාක අරගෙන උපද්දන්නේ කුසල විපාක. තුනන විපාක වර්ග දෙකක්. ඊළඟට ඒ විපාක සිත් ටික හැදෙන්නේ එහෙමයි. ඊට පස්සේ තියෙනවා ක්‍රියාසිත ටික. ක්‍රියාසිත කියලා කිව්වේ අර ගුණය නෑ ඒකේ. ඒ කියන්නේ විපාකයක් උපද්දන ගුණය ක්‍රියාසිතක නෑ. ඒක නිසා ඒක වෙනම කොටක දාලා තියෙනවා. දැන් හරිනේ කුසල් සිත් ටිකයි අකුසල් සිත් ටිකයි කුසල් සිත් ටිකයි ඇයි ඒක වෙන කොටක දාන්නේ මේකෙන් අනිෂ්ට විපාකයක් උපද්දනවා විපාක සිතත් ඉදිරි චිත්තසංතානයේ උපද්දන නිසා අපි ඒකට කිව්වා අකුසල් සිත් ඒකෙන් අනිෂ්ට විපාකයක් ඉදිරි චිත්තසංතානයේ උපද්දන දෙනවා. ඒ නිසා අකුසල විපාක ටික හැදෙනවා. කුසලයෙන් කියන්නේ මේ කුසල කරාම කුසලයේ යෙදෙනකොට ඒ කුසල් සිත් ටික ඇති වෙනවා. ඒකෙන් ඉෂ්ට විපාකයක් කියන හොඳ විපාකයක් උපද්දන දෙනවා ඉදිරි චිත්තසංතානයේ. ඒවා කුසල විපාක. ඒ දෙක එකට දාලා අපි කිව්වා විපාක සිත් ටික කියලා. හරිද? කුසල දෙක එකට දාලා. ඔව්. එහෙම එතකොට එතන ආවේ එතන අකුසල් සිත් ටික තියෙනවා, කුසල් සිත් ටික තියෙනවා, විපාක සිත් ටික තියෙනවා. හරිනේ? එතකොට එහෙම ඉදිරි චිත්තසංතානයේ විපාකයක් උපද්දන්න නොහැකි සිත් ටිකක් තියෙනවා. අන්න ඒ ටික අපි කිව්වා ක්‍රියාසිත කියලා. ඔච්චර තමයි සිත් ටික තියෙන්නේ. ওই වර්ග 4. එතකොට මෙතන විඥානය කියලා කිව්වේ විපාක සිත් ටික. විපාක. විඥානය කිව්වේ මේ කර්මයෙන් ගෙනත් දෙන්න ඕනේ. දැන් මේ කුසලයේ හෝ අකුසලයේ කරන්න ඕන නේද අර විඥානය උපදින්න. අලුත් භවයක උපදින්න නම් එක්ක කුසලයක් හේතු වෙනවා අකුසලයක් හේතු වෙනවා. හරිනේ? ක්‍රියාසිත වලින් උපදිනවද? නැහැ. එතකොට මේ කුසල සිත් වලින් උපදිනවද? නෑ. කුසල සිත් කියන්නේ ඒ වැඩේ කරන වෙලාව. දැන් අපි මේ වෙලාවේ කරන වෙලාවේ අපේ කුසල සිත්නේ අපේ තුල ඇති වෙන්නේ. ඒතර ඒකෙන් උපදිනවද? නෑ. ඒකේ ප්‍රතිඵලයක්. ඒකෙන් ඇති වෙනවා විපාකයක්. අන්නේ විපාක බලේ අපිට ඊළඟ භවයේ ප්‍රතිසන්දියක් දෙන්න පුළුවන්. ඒව කරන්නේ හැමතිස්සෙම විපාකවල. ඒක කරන්නේ අලුත් භවයේ උප්පත්තිය දෙන්නේ විපාකවල. එතකොට අන්නේ විපාක තමයි මෙතන විඥාන කියලා කියන්නේ. අපි විඥානය කියන ඒවා විඥානය කියන එක මුළු සිත් ටිකටත් විඥානය කියලා භාවිතා කරනවා.
මෙතෙන්දි මේ පටිච්ච සමුප්පාදයේදී මෙතන විඥානය කියන්නේ විපාක ටික විතරයි. අයි අලුත් භවයක උපදිනෝනේ. මේ සම්පූර්ණ විඥානය එක කොටකට ගන්න බෑ මෙතන මේ විඥානයට. මෙතන විඥානය කියලා කියන්නේ අලුත් භවයක උපද්දීමේදී ඇතිවෙන විපාක ටික තමයි මේ විඥානයේ වචනේ තේරුම. හරිද? එතන කුසල් ටිකක් නැහැ. කුසල් සිත් ටිකක් නැහැ. අකුසල් සිත් ටිකක් නැහැ. ක්‍රියා සිත් ටිකක් එතන නැහැ. මුළු විඥානය ටිකෙන්ම විපාක සිත් ටික තමයි එතන තියෙන්නේ. හරිද? විඥානය කියන්නේ තේරෙනවනේ දැන්. පැහැදිලි? එතකොට දැන් ඒක ඵලයනේ. උත්තරේ කිව්වා ඒක ඵලය. දැන් ඒකට හේතුව උනේ මොකද්ද? ඒක උපදින්න හේතුව උනේ මොකද්ද? සංස්කාර කියන්නේ අර කරපු පව් පිටිකනේ. පව් පිටික තමයි චේතනාව වූවේ. හරි නේද? චේතනාව කර්මය කියන්නේ අර කර්ම ටික තමයි සංස්කාර වෙන්නේ. කර්මයනේ දැන් ඔය සංස්කාර වචනේදී අපි විවිධ තැන්වලදී කර්මය කියලා කියන සංස්කාර කියන්නේ කර්මය. චේතනා ටික කියලා කිව්වත් ඒත් හරි. ඒ කර්මයමනේ චේතනාව කියලා කියන්නේ. ඒතර චේතනා ටික කිව්වත් හරි, කර්මය ටික කියලා කිව්වත් හරි, සංස්කාර කිව්වත් හරි. ඒකට සංස්කාරය නිසා තමයි විඥානය ආවේ. උපදුනේ එහෙම නෙවෙයිද? එහෙම තමයි හැදුවේ. ඇයි? අර කුසල් සිත් තිබුණ නැත්නම් මේ අකුසල විපාක අකුසල් සිත් ටික තිබුණේ නැහැ. ක්‍රියාත්මක වුණේ නැත්නම් අකුසල විපාක උපදිනවද? නැහැ. එතකොට කුසල් සිත් ටික තිබුණ නැත්නම් අකුසල විපාක උපදිනවද? නැහැ. තේරුණාද? එතකොට අර අකුසල් සිත් ටිකේ තියෙන චේතනාව තමයි කර්මය කියන්නේ. අර කුසල් සිත් ටිකේ තියෙන චේතනාව තමයි කර්මය කියන්නේ. ඒ කර්මය තමයි සංස්කාර කියන්නේ. අන්න සංස්කාර අන්න විපාක සිත් ටිකේ වැදුණා. සංස්කාර පත්‍ය විඥාන. තේරුණාද? ඔව්. පටිච්චසමුපාදය කියන චක්‍රයක්. ඉස්සරහට අපි වෙනව පටිච්චසමුපාද පොතක් තියෙනවා. අපි ඒකෙන් තව දුරටත් මේක පැහැදිලි කරගන්නවා. මේ මෙතන පොතෙන් අපි කතා කරලා වෙනව පොතක් තියෙනවා. තව ගැඹුරින් මේක සාකච්ඡා කරමු. දැන් අයි පොඩ්ඩක් කියනම මොකද දැන් අපි කිව්වා කුසල් සිත් ටික අකුසල් සිත් අපි අකුසල් කියන්නේ අකුසල් එතන විපාක එතන ක්‍රියා ඔය සිත් 89 ඔය ටිකනේ තියෙන්නේ සිත් වශයෙන් ගත්තාම සිත් 89 ඔය ටික තියෙන්නේ හරිද එතකොට මෙතන මේකෙන් තමයි මේ විපාක ටික කියන්නේ මේ හරිද මේකත් අපි දෙකකට බෙදා ගන්නවා කුසල අකුසල විපාක කුසල විපාක අකුසල විපාක එතකොට අකුසල වලින් තමයි අකුසල ඉපැද්දෙන්නේ කුසල වලින් තමයි කුසල විපාක වෙන්නේ එතන මෙන්න මේ දෙක තමයි මෙතන විඥානය කියලා ගත්තේ හරිද මේ ඔක්කොම සිත් ටික නෙවෙයි මේ ඔක්කොම සිත් ටිකට සමහරවල්ලාට අපි විඥානය කියලා කියනවා මේ පටිච්ච සමුප්පාදයේදී මේ උපත්තිය දෙන උපත්තිය දීමනේ මෙතන මේ පටිච්ච සමුප්පාදයට ඇතුළු වෙන්නේ නැවත උපදින සංසාරේ ඉපදිනවා මැරෙනවා මෙන්න මේකනේ මේ හේතුඵල ධර්මයේ යන එකනේ අපි මේ කතා කරන්නේ ඒකනේ තේරුම් ගන්නෙ එතකොට ඒකේ විඥානය කියලා කිව්වේ මෙන්න මේ උපත්තිය දෙන විපාක ටික කුසල සහ අකුසල මේ ක්‍රියා ටික එක නෑ එහෙම එකක් නෑ මේකට උපද විපාක දීමේ හැකියාවක් නෑ ඒකට ඒ ටික අයින් වෙනවා එතකොට මොන විඥානය කිව්වේ මේක බා පැහැදිලි නේද ඊට පස්සේ මේ කුසල අකුසල කියන්නේ මොකද්ද මේක අපි කර්මය කියලා කියන්නේ මේක මේ කුසල් සිත් ඇතුලේ තියෙන චේතනාව හරිද මේකේ කුසල සිත් ටිකේ ඇතුලේ තියෙන චේතනාව තමයි කර්මය කියන්නේ චේතනාවටම අපි වෙන නමක් දෙනවා මොකද්ද සංස්කාර කියලා හරිද එතකොට නේද මේ ටිකෙන්නේ මේක ඉපැද්දුනේ ඔව් ඒකටම තමයි සංස්කාර කිව්වේ සංස්කාරපත්‍ය විඥාන සංස්කාරපත්‍ය විඥාන හරිද තේරුණා නේද මේ චේතනා ටිකනේ කිව්වේ සංස්කාර කියලා හරි නේද මොන සංස්කාරපත්‍ය මේ විඥාන ටික උපදින මේ සංස්කාර හේතුන් නැද්ද හේතුණා හරි නේද ඒක තමයි කිව්වේ සංස්කාරපත්‍ය විඥාන තාමත් පැහැදිලි නැද්ද
පැහැදිලි නේද? පොතේ අපි හිටියේ සංස්කාර අපි පොඩයි කියමු සංස්කාරයන් හේතු කොට විපාක විඥානයන් ඇතිවීම ගැඹුරු කරුණකි. එච්චර ගැඹුරු නෑ නේද? ගැඹුරුද? තේරුන්නේ නැද්ද? තේරුණා. එහෙනම් ගැඹුරු නෑ මේක වාක්‍ය වැරදි වුණා. කර්මයක් නැතිව මේ විපාක විඥානයන් ඇතිවන්නේ නම් කර්මයක් නැතිව මේ විපාක විඥානයන් ඇතිවන්නේ නම් කියන්නේ කර්මයක් නැතිව අනිත් පැත්ත මේ කියනවා. දැන් මේක මේ හරිද කියලා චෙක් කරගන්න කියනවා. කර්මයක් නැතිව නම් මේ විපාක විඥානයන් ඇතිවන්නේ හැම විපාක විඥානයක්ම හැම දිනාටම ඇතිවිය යුතුය. ඒ කර්ම කලවුන්ට මිස අන්‍යයන්ට ඒ කර්මයන් සම්බන්ධ විපාක විඥාන නැති නොවේ. ඒකට කර්මයක් කරොත් තමයි විපාකයක් එන්නේ. කර්මයක් නැතුව විපාකයක් උපදින්නේ නැහැ. අනිවාර්යෙන් කර්මයක් එන්නම ඕන. කර්මයක් නැතහොත් විපාක විඥානයක් ඇති නොවන බව එයින් තේරුම් ගත යුතුය. ඒත් අපිට තේරෙන්නේ ඒක විපාක ඇති වෙන්න නම් කර්මයක් ඕන. කර්ම තියෙනවා අකුසල සහ කුසල දෙවර්ගයක් තියෙනවා. හරිද? ඒකෙදී කර්මය කියන්නේ චේතනාව. චේතනාව කියන්නේ සංස්කාර. කර්මය ඇති කලින්ම විපාක විඥානයක් ඇති වන බැවින් කර්මය විපාක විඥානට ප්‍රත්‍ය වන බව දත හැකියි. පැහැදිලිද? එතකොට අපි දැන් තියෝරියක් දෙකක් ආවා. මොකද අවිද්‍යාව නිසා සංස්කාර ඇති වුණ බව තේරුණා. ඒ කියන්නේ මෝහය නිසා මේ දුකට හේතුව නිරෝධය, දුකේ නිරෝධය සහ නිරෝධයට යන මාර්ගය ගැන අවබෝධයක් නැති නිසා අපි රැස් කරනවා පුඤ්ඤාවි සංස්කාර, අපුඤ්ඤාවි සංස්කාර සහ ආනිඤ්ඤාවි සංස්කාර රැස් වෙනවා. ඒ කියන්නේ කර්ම රැස් වෙනවා. අන්නේ කර්ම නිසා ඊට පස්සේ මොකද වෙන්නේ? උපදිනවා. ඉපත්‍ය ඇතිවෙනවා කියන්නේ විඥානය ඇති වෙනවා. කියන්නේ විපාක විඥානය ඇති වෙනවා. විපාක විඥානය ඇති වෙලා ප්‍රතිසන්දිය ලබනවා. දැන් ප්‍රතිසන්දි විඥානය කිව්වොත් හරියටදී. හරිද? විඥානය ඇති කියන අර ප්‍රතිසන්දි ටික උපද්දනවා. අර සංස්කාරයේ හේතුවේ ප්‍රතිසන්දි සංස්කාරයක් තියෙනවා නම් අනිවාර්යෙන් ප්‍රතිසන්දිය දෙනවාම තමයි. ඒක නවත්තන්න බෑ. හරිද? අනිවාර්යෙන් ඔය එතකොට මුලේ අවිද්‍යාව නිසා නේද ඔය විඥානය හේතු අවිද්‍යාවෙන් සංස්කාරය පුදුනා සංස්කාරේ විඥානය පුදුනා. තාම පැහැදිලි කරගන්න අවශ්‍යද? ආයි මුලින් ඉඳලා ඒක මොකද මේ ටික තේරුම් නැත්නම් ඉදිරියට යන්න බෑ අපිට. තේ පැටලෙනවා. තවත් තේරෙන්නේ නැති මොන හරි ප්‍රශ්නයක් තියෙනවද? කාටවත් තියෙනවද උත්තර? එහෙම නැහැ නේ. පැහැදිලිනේ. ඊට පස්සේ විඥානේ පත්‍ය නාම රූප. හරි ඊළඟට විඥානේ පත්‍ය නාම රූප. විඥානේ හේතු කොට නාම රූපය වේ. විඥාන ප්‍රත්‍යයෙන් හටගන්නා නාමයෝ නම් ඒ විඥානයන් හා බැඳී උපදනා චෛසිකයෝය. චෛසික දෙපනසේ කර්මාදී ප්‍රත්‍ය සතරේ